ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද තවත් වටිනා පාඩමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විෂය නිර්දේශයේ ප්‍රබලතම මාතෘකාවක් වන මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ පාඩම් පරිච්ඡේද 12න් 11 වන පාඩම. මොකක්ද? කාර්මික සම්බන්ධතා විමර්ශනය. කාර්මික සම්බන්ධතා විමර්ශනය ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් කියන එක. මම විශ්වාස කරනවා ඔබ හොඳ අවධානයෙන් බුද්ධියෙන් ඕනෑකමින් ලැබියාවින් මේ පාඩම පරිශීලනය කරන්න, මේ පාඩමට සම්බන්ධ වෙන මමත් එක්ක. මේ පාඩම් ඒකකය ඔබ කෙදිනක හෝ ව්‍යාපාර ලෝකේ කිරුළු පළදින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ ව්‍යාපාරවල ව්‍යාපාර ලෝකයේ තුල කර්මාන්තයක් තුල අතිසාර්ථක ප්‍රබලතම ව්‍යාපාරිකයෙක් වන්නට નિરાයාසයෙන්ම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු සංකල්පයක් තමයි කාර්මික සම්බන්ධතා. තේරුණාද? මේ කාර්මික සම්බන්ධතා කියන්නේ දල වශයෙන් ව්‍යාපාරවල සේවා යෝජක පක්ෂය සහ සේවාදායක පක්ෂය අතර තියෙන හොඳ හිත. කෙටිම අදහස හොඳ හිත. හොඳ හිත. දැන් ඕගොල්ලොන්ගේ පාසල් අවදීදී මෙතෙක් හමු වෙච්ච සහ දැනටමත් ඇසුරු කරන සමීප මිත්‍රයෝ ඉන්නවනේ. ඒ සමීප මිතුරන් සහ ඔබ අතර තියෙන්නේ මොකද්ද? හිත හොඳ තත්වයක්නේ. හොඳ හිත තත්වයක් නේ. තේරෙනවද? ඒ හිත හොඳ තත්වය නිසා තමයි ඔබේ මිත්‍රත්වය පවතින්නේ. හොඳ හිතක් නැත්නම් හිත හොඳ තත්වයක් තියෙනවා කියන්නේ ඔබ අතර ගැටුම් නැහැ. ඔව්ද? ගැටුම් නැහැනේ. අපි කියන නෑ මම යත් එක්ක ඒ තරම් ඇයි හොඳයියක් නැහැ. මම යත් එක්ක ඇයි හොඳයි බවක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියමන ඇතුලේ මොකද්ද දෝංකාර දෙන්නේ? ගැටුම්. ගැටුම් ප්‍රශ්න. එහෙමනම් සේවා යෝජක හෝ සේවාදායකින් අතර තියෙන හොඳ හිත නම් මේන් අදහස් කරන්නේ ඒ කියන්නේ ව්‍යාපාර හිමිකරුවන් ඒ වගේම කළමනාකාරීත්වයේ සේවකින් අතර ගැටුම් නැහැ. ඒක තමයි ප්‍රාර්ථනේ. අපේ පෞද්ගලික ජීවිතවල පවා ගැටුම් නොමැති තත්වයේ තමයි අපේ ජීවිතවලින් අපි අපේක්ෂා කරන දේ. අපේ ජීවිත අපට සැහැල්ලු වෙන්නේ. අපේ ජීවිත අපට බරක් නොවන තත්ත්වයටපත් වෙන්නේ අපේ සිත් තුළ අපේ ජීවිත තුළ විවිධ පාර්ශ්වයන් සමග ගැටුම් නැත්නම්. දැන් ඔබ දන්නවා ඔබ සමහරට ඔබේ ළඟම මිතුරන් එක්ක සමහර විට පොඩි පොඩි දේවල් වලට දුරදිග ගිහිල්ලා බහින් බස් වෙලා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා දින සති සමහරට මාස ගාණක් කලාතුරකින් සදාකාලිකෝනේ කලාතුරකින් නැත්නම් සාමාන්‍යයෙන් දින සති මාස ගාණක් යනකොට අපි නැවත යාළු වෙනවනේ මිත්‍ර වෙනවනේ. ඒ මිත්‍රත්වේ නැවත ඇති කරගන්නකම් ඔබට පුදුම මානසික වදයක් නැද්ද? ඒකේ තර්කයක් නැහැනේ. මමත් ඕක වින්දා. තවමත් විඳිනවා. සමහරට මේ පොඩි දේවල් වලට අපි අනවශ්‍ය තර්ක විතර්ක දාගෙන අපි ගැටුම් ඇති කරගෙන අමනාප වෙනවා. ඒ අමනාප වූ දවසේ කමක් නැහැ කියමුකෝ. ඊටත් දවසකට දෙකකට පස්සේ අපි හමු වෙනකොට මගතොටේදී අපිට පාර මාරු වෙනවා. අපි මූණට මූණ හම්බ වෙන්නේ නැහැ. නැත්නම් අපි ආපසු හැරෙනවා. උත්තරම හෙඩේක් එකක්නේ, පීඩනයක්නේ. ගමනක් යන ගියත් දැන් මෙයත් බස් වලට ඇති. දැන් මෙයා මම යන බස් එකේම යයි. දැන් මගේ වාහනේ යනකොට මෙයා හෝල්ට් එකේ ඉඳි. වෙනද වගේ මට දැන් නතර කරලා ගන්න බෑ. ඒතර මම කොහොමද මෙයාව පසු කරන්නේ? දැන් මොකද්ද මේ? හිතට බරක් නේද? හිතට බරක්නේ. මානසික මොකද්ද? නිදහස නැහැ. මානසික සැහැල්ලුව නැහැ. ඇයි? මම ගැටුමක් ඇති කරගෙන. කවුරු සමගද? මගේ මිත්‍රයන් සමග. නමුත් මොනවා හරි අවස්ථාවක නැවත අපි ආයි සෙට් වෙනවා කියලානේ කියන්නේ. මමත් එහෙම වෙලා තිනවා, ඔබත් එහෙම වෙලා තියෙනවා. හෙටත් එහෙම වෙයි අපිනේ. නැවත අපි පරණ මිත්‍රත්වය ඇති කරගත්තොත් එදා ඒ මොහොතේ සිට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ නැද්ද? නිකම් විශාල බරක් පැත්තකින් තිබ්බා වගේනේ. තේරෙනවද? ඒ නිසා මේ සේව්‍ය සේවක දෙපක්ෂය අතර
අන්‍යෝන්‍ය විශ්වාසය අවබෝධය සහයෝගීතාවය තුළින් ඇතිවෙන හොඳ හිත නැත්නම් සාමකාමී තත්ත්වයක් තමයි මේ කාර්මික සම්බන්ධතා කියන්නේ. එතරම් තියෙනවා එහෙනම් මේ දෙගොල්ලෝ අතර ගැටුම් නැහැ. ගැටුම් බැහැර වෙච්ච තත්ත්වය අවශ්‍යමයි. මම මේ කන්සෙප්ට් එක මෙහෙම විග්‍රහ කරමින් එන්නේ ඔබ දන්නවා සමහර ව්‍යාපාර තියෙනවා නිතරම සේවකෝ කළමනාකාරීත්වය එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. සේවා යෝජකයෙක්ට එරෙහිව කාර්මික ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා. ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන් තමන්ගේ වෘත්තීය සමිතිය හරහා සේවා යෝජකයෙක්ට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කරනවා. එක්ක පිකටින් ව්‍යාපාරයක් දියත් කරනවා. එක්ක කළුපටි බැඳගෙන ඇවිල්ලා වැඩ කරනවා. එක්ක අකුරට වැඩ කරනවා. ඒ කියන්නේ තමන්ගේ තනතුරට පැවරෙන අනිවාර්ය මූලික රාජකාරී විතරක් කරනවා. අතිරේක රාජකාරී එකක්වත් කරන්නේ. අවශ්‍යතාවය මත ඒ අවස්ථානුකූල ඉටු කළ යුතු කාර්යයන් කිසිවක් කරන්නේ. තේරුණාද? දැන් මේක විශාල අර්බුදයක්නේ. විශාල අර්බුදයක්. එතනම තියෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සේවකයෝ සතුටෙන් නෙවෙයි වැඩ කරන්නේ නොසතුටෙන්. නොසතුටෙන් වැඩ කරනකොට ඒක හරියනවද? හරියන්නේ නැහැ. ඔබ ඉගෙනීමේ කටයුතු පවා නොසතුටෙන් කරනකොට ඔබට ඒ විෂය කරුණු මතක හිටිනවද? නැහැ. විෂය කරුණු මනසට පැහැදිලි වෙනවද? නැහැ. මතක ගබඩාවේ තැන්පත් වෙනවද? ස්ටෝර් වෙනවද? නැහැ. ඔබ සතුටෙන් විෂය හදාරනවා නම් තමයි හැම දෙයක්ම යහපත් වෙන්නේ. ඒ නිසා ඔබ මේ ව්‍යාපාර ලෝකේ අපේ රටේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන් දකින්නවා සමහර ව්‍යාපාර වල නිතර ඔන්න බෝඩ් එල්ලන් ඉන්නවා. කෑම පැයේදී අපි කියන්නේ පිකට් ගහනවා කියලා. ක්‍රිකට් නෙවෙයි පිකට් පිකටින්. පිකට් එකක් කරනවා පිකට් එකක් ගහනවා කියලා කියනවා. එතකොට ඒක අපි නිතර දැක්කොත් මොකද වෙන්නේ? අප තුලත් ඇති වෙනවා ඒ ආයතනයේ පිළිබඳ නොසතුටක්. එක්ක මේ සේවකයන් පිළිබඳ නොසතුටක්. එක්ක දෙයන්සේම ආයතනයත් එපා සේවකයොත් එපා. ඇයි? කවද බැලුවොත් කොයි වෙලෙ බැලුවොත් මේ සේවකෝ පාරේ. අපි එහෙමනේ හිතන්නේ සහ කතා කරන්නේ. මේ මිනිස්සුන්ට කොච්චර දුන්නත් මදි. ඔය ඉතින් පඩිමනේ ඉල්ලන්නේ. සමහරට පඩි නෙවෙයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒගොල්ලන්ට හොඳ වැඩ පරිසරයක් ඉල්ලන්නේ. අපි හිතන්නේ පඩි ඉල්ලනවා කියලා. අඩු ගන්න බෝඩ් එකවත් අපි කියවන්නේ නැහනේ. අපි බලන්නේ බෝඩ් එක සහ ඒ බෝඩ් එක එල්ලන් ඉන්න පිරිස. ඒක පිකට් එකක් වුණා අපි හිතන්නේ ඒක වැඩ වර්ජනයක් කියලා. ඒක වැඩ වර්ජනයක් නෙවෙයි. අපි මේ පාඩමේදී කතා කරනවා. එතකොට අපි ඒක නිතර ළඟ දකිනවා නම් අපි ආයතනයේ කෙරෙහි ඍණාත්මක ආකල්ප ඇති කරගන්නවා. මේ ආයතනයේ සේවකයන් කෙරෙහි කිසිදු තැකීමක් නැහැ. සේවකයන්ට සලකන්නේ. අපි එහෙම අපේ වචන වලින් අපි හිතා ගන්නවානේ. ඒ කියන්නේ මොකද්ද? සමාජීය වශයෙන් සමාජයේ තුල මේ ව්‍යාපාර නාමයට කැලලක් ඇති වෙනවා. බ්ලැක් මාක් එකක් එනවා. එහෙනම් කීර්ති නාමය පළුදු වෙනවා. සමාජයේ තුල ඉහළ ප්‍රතිරූප ගොඩ නැගෙන්නේ. පහළ පසුගාමී ප්‍රතිරූප තමයි ව්‍යාපාරය කෙරෙහි ගොඩ නැගෙන්නේ. තේරෙනවද? ඊළඟට සමහර ව්‍යාපාර තියෙන ඔබ දකිනවා. ඒ ව්‍යාපාර සමහර ප්‍රධාන මාවතක් අසල අක්කරයක එකමාර්ග දෙකක විශාල භූමි භාගයක ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියේ අක්කර භාගයක් විතර වන ලස්සන උද්‍යානයක් බඳු හොඳ ගෙවත්තක් තියෙනවා. මල් වවලා පාරවල් හදලා බොහොම අලංකාර ලෙස ගෙවතු පාලනයක් ඇතුව සේවකයන් ගණනාවක් අඛණ්ඩව හරියට මල්වත්තක් වගේ මල් උයනක් වගේ ලස්සනට හදලා තියෙනවා. ඒකේ සමහරට තනින් තන සමහරට සවි කරලා තියෙනවා. සමහර තේ විවේකයේදී සේවකයෝ ඇවිල්ලා සමහරට වල රවුමට වාඩිලා කතා බහ කර සතුරෙන් තේ බොනවා. සේවකයින්ට බොහොම පිරිසිදුව අලංකාර සිත් ගන්නාසුළු තුරු සෙවනේ සවි කරපු හොඳ ආපන ශාලාවක් තියෙනවා. ඒක රාත්‍රියට විශේෂයෙන් පේනවා පාරට විදුලි ආලෝක දැල්වෙනකොට ඒක අපිට පාරේ යන අපිට පේනවා ඉතා ක්‍රමවත්ව රසවත්ව ඒ වගේ පිරිසිදුව හොඳට කෑම බීම පිළිල කරලා සේවකයන්ට කෑම බීම ප්‍රදානය කරන විශේෂයෙන්ම රාත්‍රී සේවය දෙන සේවකයන්ට උචිත විදියට ඒ රාත්‍රී ආහාර වර්ග තියෙන නාප්ප ඒ වගේම කොත්තු එමෙ තියෙනවනේ පීසා ඒ වගේ. ඒතර අපිට තේරෙනවා මේ ආයතනේ කවදාකවත් අපි උද්ඝෝෂණ දැකලා නැහැ. අපි කවදාකවත් පිකට් එකක් දැකලා නැහැ. මේ ආයතනයේ සේවකෝ සෑම විවේකයකම කෑම විවේකයේ වෙන්න පුළුවන්, තේ විවේකයේ වෙන්න පුළුවන් සමහරට වලට වෙලා සතුටින්. සමහරට ඒගොල්ලෝ සතුරු සාමිචිය දෙනවා.
සමහරට සමහට්ටයක් යටට වෙලා ඒගොල්ලෝ ඕම ඉස්සෙල්ලම් කරනවා කෑම පැයේදී. තේරෙනවද? ඊට පස්සේ කෑම පැය නිමවීමට විදුලි සීනුව නාද වෙනවා. ඒ නාද වෙන්න පෙරමෙන්ම නාද වූ සනින් නාද වෙන්න පෙරම සමහර අය තමන්ගේ රැකියා ස්ථානට ගමන් කරනවා. විදුලි සීනුව නාදුරන් පස්සේ ඉතුරු වෙච්ච එක්කෙනා දෙන ශනිකව ගමන් කරනවා. විදුලි සීනුව නාද වෙලා එක විනාඩියක් පහු වෙනකන් ඉන්නේ කිසිදු සේවකයෙක් ආයතනේ නැහැ. ඊට පස්සේ ඒ ගාඩනේ කවුරුත් හොයන්නේ නැහැ. හරි පිළිවෙලයි නේද? මේක සමහරට මේ ආයතන ඉදිරිපිට බස් නැවතුම් ස්ථානයක් තියෙනවා නම් බස් නැවතුම් ඉන්න අපිට මේක දැනෙනවා. විනාඩි ගානක් අපි පැය ගානක් සමහරට අපි මේක නිරීක්ෂණය දෙනවා. මොකද අපිට යහපත් ධනාත්මක ආකල්ප ඇති වෙන්නේ නැද්ද? හොඳ ආයතනයක් හරි පිළිවෙලයි. සේවකොත් හරි සතුටින් වැඩ කරනවා. කවදාකවත් මේක අර අසවල් ආයතන වගේ පිකටින් ව්‍යාපාර නැහැ. වැඩ වර්ධන නැහැ. එහෙනම් මේ ආයතනයේ සේවකයන්ට හොඳට ගෙවනවා ඇති. සේවකයන්ට හොඳට සලකනවා ඇති. අපි හිතන්නේ මේ සලකනවා කියලා අපි පාවිච්චි කරන්නේ. සලකනවා කියන්නේ සේවක සුබ සාධන පහසුකම් වැඩි. සේවක අභිප්‍රේරණ ක්‍රියාකාරකම් වැඩි. තේරෙනවද? අපි කියනවා සේවකයන්ට සලකනවා. ඒ වගේම සේවකයොත් මේ ව්‍යාපාරට හරිම පක්ෂපාතී ඇති. සේවා යෝජකයන් වෙත පුදුම ආදරයක් දක්වනවා ඇති. සේවකෝ මහන්සිලා වැඩ කරනවා ඇති. ඊළඟ ලක්ෂණය තමයි මේ ආයතනයේ වැඩ නිම කිරීමේ සීනුව සවස 5ට නාද වෙනවා. ඒ නාද වෙද්දී සේවකයන්ගේ 10ක් වගේ තමයි ෂණික වෙන්නේ. තව විනාඩි 15ක් විතර ගිහලා තමයි තවත් පිරිසක් එන්නේ. 5:30 පැය භාගයක් විතර ගිහලා තමයි ඔක්කොම වගේ ලීට එන්නේ. ඒ කියන්නේ වෙන ආයතනවල නම් සාමාන්‍යයෙන් 5ට නම් සේවාව නිම කරන්නේ 4 ඉඳන්ම යන්න ලෑස්තිලානේ. 4 ඉඳන්ම කාර්යාලවල කම්හල් පරිසරයේ ගබඩාව ඇතුළේ සේවකයෝ නැහැ. ඒගොල්ලන්ගේ විවේකාගාරවල ගිහලා ඒගොල්ලෝ වොෂ් දා ගන්නවා. මේකප් දා ගන්නවා යන්න. අන්තිම පැය වැඩ කරෙන්නෙම නැහැ. මේ ආයතනයේ එක නැහැ කියලා අපිට දැනෙන්නේ. ඇයි? 5:45 වෙනකොට සේවකෝ සැහැණ පිරිසක් පිටවෙමින් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ 5ටම තමයි වැඩ නවත්තන්නේ. එහෙනම් අපි ඒවෙන් ඔක්කොම එකතු කරලා එක අතට මිටි කරලා ගත්තා අපට තේරෙන්නේ හොඳ ආයතනයක්. සේව්‍ය සේවක දෙපක්ෂය අතර හොඳ වැටහීමක් අවබෝධයක් සහයෝගයක් තියෙන ව්‍යාපාරයක්. මොකද්ද මේ කියන්නේ? කාර්මික සම්බන්ධතා. කාර්මික සම්බන්ධතා. ඒ නිසා මතක තියාගන්න අද ව්‍යාපාර ලෝකේ ගැටුම් නැතුව සේව්‍ය සේවක සමීප සම්බන්ධය ඇතුව හොඳ මෙහෙයුම් ක්‍රියාවලියක් දියත් කරමින් ගුණාත්මක නිමෙවුම් හඳුන්වා දෙමින් තරගකරුවන් අභිබවා වෙළඳ පොලක් දිනා ගනිමින් ලාභ වර්ධනය කර ගනිමින් සක්‍රිය වෙනවද ඒ ව්‍යාපාරවල කාර්මික සම්බන්ධතා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහෙම නොවේ නම් කාර්මික සම්බන්ධතා නැහැ. ඒ නිසා මතක තියාගන්න ව්‍යාපාර ලෝකයේ තුල ව්‍යාපාර දිනවන අනිවාර්ය සංකල්පයක් තමයි කාර්මික සම්බන්ධතා. ඒ නිසා සෑම විධිමත් ව්‍යාපාරයකම සෑම මානව සම්පත් කළමනාකරුවෙක්ම හොඳ කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යන්න උත්සාහ කරනවා ඇති. මම ඒ කිව්වේ මහා පරිමාණ ව්‍යාපාරයක් ගැනනේ අදහස ආවේනේ. නමුත් චර ඕනේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් හිතන්න. ඕගොල්ලන්ගේ නිවෙස අසල තියෙන කුඩා පරිමාණ ව්‍යාපාරයක්. සමහරට බේකරියක් වෙන්න පුළුවන්. බේකරිය සේවකෝ 4-5 දෙනෙක් වැඩ කරනවා. සමහරට අපේ තුමු තොගහා සිල්ලර වෙලෙන්සලක් වෙන්න පුළුවන්. එතන සේවකෝ 4-5 දෙනෙක් වැඩ කරනවා. එවැනි ව්‍යාපාරත් සාර්ථක නැද්ද? සමහරට එක තනි අයිතිකරු තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒ තනි අයිතිකරු සේවකෙත් එක්ක විහිළු කරගෙන සුහදව වැඩ කරන්නේ නැද්ද? තේරෙනවද? සමහරට ඒ තනි අයිතිකරු සේවකයන්ට ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේම පවුලේ සමාජිකයෙක් විදියට. තේරෙනවද? දැන් අපි දැන් ගෙදරත් එහෙම අපි දැන් ගෙදර සමහරට නම් කතා කරලා අපි නමේ කොටසක් නේ කියන්නේ. තේරෙනවද? අපි නමේ කොටසක් නේ කියන්නේ. දැන් සෙනුරු කියලා දුවගෙන අපි කියන්නේ අනේ සෙනු. එහෙමනේ අනේ සෙනු. හරිම ලෙන්ගතුයි. හරිම ආකර්ෂණීයයි. හරිම මිත්‍රශීලී. හරිම සෝදශීලී ආමන්ත්‍රණයක්නේ. තේරුණාද? ඒ වගේම එමනම් අපි හිතමු අමරදාස කියලා සේවකෙක් වැඩ කරනවා නම් අනේ අමරේ චුට්ටක් ඉක්මන් කරලා ඔය බඩු ටික දෙනවද? ඉක්මන් කරලා දෙනවද අමරේ? එහෙම කිව්වම කේන්තියක් නැහැ. අමරදාස ඉක්මන් කරන්නකෝ. ඔය බඩු ටික දෙන්නකෝ. මේ පිටර පේන්නේ මේ සෙනගවිල ඉන්නවා. කිව්වම අමරදාස වැඩ කරන්නේම නැහැ. එතන තියෙන්නේ මොකද්ද? කාර්මික සම්බන්ධතාව තමයි. ඒ නිසා සමහර ආයතනවල සේවකයෝ සමහරට තමන්ගේ අයිතිකරුට මුමුණ දොස් පවරමින් තමයි හිමීට අතපත ගගා වැඩ කරනවා. ඒ කියන්නේ කාර්මික සම්බන්ධතාව එතන දියත් වෙන්නේ නැහැ. කාර්මික සම්බන්ධතාව දියත් වෙන තැනක තමයි අනේ අමරේ චුට්ටක් ඉක්මන් කරලා මේක ඉවර කරන්න පුළුවන්ද? හරි සර් හරි මහත්තයා මේ කරනවා ටග්ගල මං කරන්න මට තප්පරයක් දෙන්න. අන්න බලන්න ඒක බොහොම පිපිදුණු ව්‍යාපාරයක්. විජිලන්ට් බිස්නස් එකක්.
මොනවද? කාර්මික සම්බන්ධතා දියත් වෙච්ච කාර්මික සම්බන්ධතා ධාරාවක් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් තමයි අපි දකින්නේ. අපි කියනවා අපේ සමාජ මත තියෙනවා. ඔයගොල්ලෝ මේක අහලා ඇති. බේකරි වල, හෝටල් වල, භෝජනාගාරවල සේවකයෝ වැඩි කල් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ නිතර මාරු වෙනවා. සමහරට බේකරි අවුරුද්දක් වැඩ කරපු සේවකයා අයින් වෙනවා. වෙන බේකරියකට යනවා. තව බේකරියකට යනවා. අවුරුදු 5 කියලා ආයි මෙතනට මේනවා. දැන් මම මේක අත්දැකලා තියෙනවා. සමහරට එකම අවුරුද්ද තුල පෙබරවාරි මාසේ අයින් වෙනවා. ආයි ජූලි මාසේ වෙනකොට මෙන්න ආයි ඇවිල්ලා වටයක් ගිහිල්ලා. ඉතින් මමත් අහනවා ඇයි මම දන්න දේ අහලා තියෙනවා. ඇයි මොකද මෙයා මේ ගිහිල්ලා මේ ආපහු ගත්තද? එයාට ආපහු ලයිසන් දුන්නද? ඒ වෙහෙම තමයි ඒගොල්ලන්ගේ ඒ හැටි සර්. ඒගොල්ලෝ එක තැනක ඉන්නේ බෑ. ගිහිල්ලා මෙතනටම ආපහු එනවා. අපි ඔගේ සලකන්නෙත් නැහැ. ඉතින් අපේ ළඟ තමයි අවසාන වෙලේ වැටෙන්නේ. ඕම කතන්දර කියනවනේ ඒවැ 100%ක්ම සත්‍යක් නැහැ. ඒවැ 100%ක්ම සත්‍යක් නැහැ. මානව සම්පත් කළමනාකරණය කියන විෂය ඉතා නිවැරදිව තාර්කිකව අනුපිළිවෙලකට හදාරන්න ඔබට අවස්ථාව ලැබෙනවා මේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාව හරහා. එම පිළිවෙලට මානව සම්පත් කළමනාකරණ සංකල්ප දැහැ ගන්නා ඔබට ඒක පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බෑ. ඔය සමහර බේකරි තියෙනවා අපි අවුරුදු 5 10 15 20 අපට මතකයි. ඒ මුළු කාලෙම එකම සේවකයෝ පිරිසක් වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා. ඒ කියන්නේ එතන යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවයවත් කාර්මික සම්බන්ධතාව තියෙනවා. ඒ නිසා ඒ හාම්පුතාට ඒ සේවකයෝ නැතුව බෑ. ඒ සේවකයන්ට හාම්පුතා නැතුව බෑ. අන්‍යෝන්‍ය බැඳියාවක් තියෙන. අන්‍යෝන්‍ය බැඳියා නොබිඳුණු කවදාකවත් වෙන් කරන්න බැරි ඈත් කරන්න බැරි සම්බන්ධතාවයක් තියෙන. අවශ්‍යමයි. දැන් මම දන්න එහෙම පුංචි ව්‍යාපාරයක් තියෙන පුංචි නේක ටිකක් මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක්. එතන ඉන්න සේවකයොත් එක්ක බොහෝම මිත්‍රශීලී සුදුශීලී ව්‍යාපාර හිමිකරුවා. දැන් ඒ ව්‍යාපාර හිමිකරුවාගේ නිවසින් හැමෝටම දිවා ආහාරය දෙනවා. මම දන්නේ රාත්‍රී ආහාර කොහොමද කියලා. දිවා ආහාරය ගේනවා. ගේන්නේ අර වැඩ කරන මිනිස්සෙක් ලොකු කෑම කූඩ ඇතිනේ. ඒකේ හැමෝටම වෙන්ව අර ආවට ගියාට බත් කොලේ කොතන නෙවෙයි. පිගන් වල පිගානක දාලා මේව කරලා අර නැක්වින් අතර ලේන්සුයින් ගැට ගහලා හැමෝටම ගේනවා. සේවක අපි 6ක් නම් 6 දෙනාට 6ක් ගේනවා. ඉතින් මට නිකන් හිතෙනවා මම අනේ මට එහෙම කෑම ඇරලා බලන්න එහෙමයි තියන්නේ නෑනේ. බලන්න උවමනාවකුත් තියෙනවා. පෙරේතකමක් නෙවෙයි තේරුණාද? මේ බලන්න මම අපි සබ්ජෙක්ට් වල අවශ්‍යයිනේ. දැන් එතන අයිතිකරුවරත් එක තමයි කෑම ගේන්නේ. මට නිකන් බාහිරින් හිතෙනවා අයිතිකරුවා සේවක කියලා ભેදයක් නෑ. අයිතිකරුවට හොඳ මොන සෙරමික් පිගන් දෙකක අර ගොල්ලන්ට බෙලෙක් නෑ. හැමෝටම ගේන්නේ සෙරමික් පිගන් කියලා මට අර බැලුමට පේනවා. තේර වෙනසක් නෑ. සමහරට වෙනසක් නොවන්න පුළුවන්. එකම කෑම දෙන්නේ. අනිත් එක සමහර දවසට මම එතනට ගනුදෙනු කරන්න යනකොට අර මනුස්සය කියනවා අනේ අමරේ තේරෙනවද? අනේ රත්නේ කෑම කන්නකෝ වෙලාවට කෑම කන්න පුදු දෙන්නකෝ. කෑම කාලා පොඩ්ඩක් ඕගොල්ලෝ පොඩ්ඩක් විවේකයක් අරන් ඉන්න. දැන් මෙතන කස්ටමර්ස්ලාට අඩුයි මම බලා ගන්න. යන්නකෝ අමරේ කන්නකෝ ගිහිල්ලා. හරිම ලෙන්ගතුයි නේද? ඕගොල්ලන්ට අම්මා තාත්තා ගෙදරදී කෑම සූදානම් කරලා පුතා ඉන්නකෝ පුතා කෑම කාලා වැඩ කරන්න. කන වෙලාවට කන්න ගැස් රෙඩි කදා ගන්න නැතු. ඒ ආමන්ත්‍රණයම නේද? මොනතරම් සුන්දරද? තේරෙනවද? මේක තමයි මේ පාඩමෙන් අපි කතා කරන තේමාව. එහෙනම් කාර්මික සම්බන්ධතා ඔබ අදින් පස්සේ බලන්න සේවකයන් අයිතිකරුවෝ හොඳ මිත්‍රශීලීව මනා බැඳීමක් ඇතුව ඒගොල්ලෝ අතර ගැටුම් නැතුව කරගෙන යන සිල්ලර කඩයක් ඔබ දකීවි. තොග වෙලෙන්සලක් දකී. බේකරියක් දකී. භෝජනාගාරයක් දකී. තේරෙනවද? මොනවද හේතුව? මේ කන්සෙප්ට් එක හොඳින් ස්ටැබ්ලිෂ් වෙච්ච ස්ථාපිත වෙච්ච ආයතනය. නිතර සේවකයෝ මාරු වෙනවා. අද ඉන්න කෙනා නෙවෙයි හෙට ඉන්නේ. අපි එහෙමනේ කියන්නේ. ළඟ මාරු වෙනවා. අනික නිතරම ව්‍යාපාර හිමිකරුවා කේන්තියෙන් ඉන්නේ. නිතරම සැර කරන සේවකයින්ට. සේවකයෝ බුම්ම ගත්ත ගාමයි. අපි කියනවා සේවකයන්ගේ සිනානහර කපලා දාලා කියලා. සිනහවක් අහලකවත් නැහැ. මොනවද? මේ කන්සෙප්ට් එක නැහැ. මේ කන්සෙප්ට් එක මියගිය ව්‍යාපාරය. මේ කන්සෙප්ට් එක සක්‍රිය වන ව්‍යාපාර පිපිදුණු ව්‍යාපාර. විජිලන්ට් බිස්නස් කියලා අපි කියනවා. තේරුණාද? හොඳට මතක තියාගන්න මේ කාර්මික සම්බන්ධතා කියන එක ඔබටත් කෙදිනෙක හෝ ඔබේ ව්‍යාපාරවල ඇප්ලයි කරන්න වෙනවා. ඔබ කීප දෙනෙක් හරි ව්‍යාපාර ලෝකේ පංගුකාරයෝ වෙනවා. ඒක ස්ථිරයි. මගේ අත්දැකීම අනුව එදාට මේ අද අපි උගන්වන ඔබ අද ඉගෙන ගන්න
කාර්මික සම්බන්ධතා ඔබට අමතක කරන්න බෑ. මේ සංකල්ප අමතක කරමින් ඔබ ව්‍යාපාර ලෝකෙට අවතීර්ණය වෙනවාද? ඔබ දිග ගමනක් යන්නේ නැහැ. ඔබ දිග ගමනක් යන්නේ නැහැ. මට ඒ පැත්තෙත් උදාහරණ තියෙනවා. මගෙන්ම ඉගෙනගෙන ව්‍යාපාර කරනවා. සංචාරක හෝටල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. භෝජනාගාර සේවා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මගී ප්‍රවාහන සේවා සපයන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ කාර්මික සම්බන්ධතා, ඒ වගේම සේවක සුබ සාධනය, ඒ වගේම සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව, සේවක විනය පවත්වගෙන යාම වැනි මානව සම්පත් කළමනාකරණය අපි වරින් වර අධ්‍යයනය කරලා හදාරපු පරිච්ඡේදවල සංකල්ප අමතක කරපු මගෙන් ඉගෙනගත ශිෂ්‍යෝ ඉන්නවා. දීර්ඝ කාලීනව ඒගොල්ලන්ගේ ව්‍යාපාර එක්ක ඒගොල්ලෝ හිටියේ නැහැ. ව්‍යාපාර බංකොලොත් වුණා. ව්‍යාපාර වලින් ඒගොල්ලන්ට සමුගන්න වුණා. අද සාමාන්‍ය රැකියාව කළ ජීවත් වෙන අය ඉන්නවා. ඒ නිසා අමතක කරන්න එපා මේ කන්සෙප්ට් එක ව්‍යාපාර බැබලෙන ව්‍යාපාර, දිදුලන ව්‍යාපාර බවට පත් කරන වඩා ඊටාම අත්‍යවශ්‍ය ආකර්ෂණීය සංකල්පයක් කියන එක අමතක කරන්න එපා. ඒ නිසාම මම කියනවා මේ කාර්මික සම්බන්ධතා කියන සංකල්පය ඊටා නිවැරදිව තේරුම් අරගෙන ඊටා නිවැරදිව තමන්ගේ ව්‍යාපාර තුල දියත් කරන ව්‍යාපාර අනිවාර්යයෙන්ම කර්මාන්තේ ඉදිරිගාමී ව්‍යාපාර වශයෙන් මොකද වෙන්නේ? ඉස්සරහට ගිහලා තියෙනවා. ඒවා ව්‍යාපාර ලෝකේ ඉදිරිගාමී ව්‍යාපාර. පසුගාමී ව්‍යාපාර වශයෙන්, මන්දගාමී ව්‍යාපාර වශයෙන් අපි කියන්නේ පනාදින ව්‍යාපාර කියලා අපේ ගමේදී කියනවනේ. පනාදින ව්‍යාපාර කියලා කියනවා නේ. මන්දගාමී, පසුගාමී ව්‍යාපාර වශයෙන් අපි දකිනවා නම් මේ කන්සෙප්ට් එක මරලා දාපු ව්‍යාපාර. මේ කන්සෙප්ට් එක පාගා දාපු ව්‍යාපාර. ඒ නිසා ව්‍යාපාර ලෝකේ සාර්ථකත්වයට ගමන් කළ හැකි ප්‍රධාන ආයුධයක් හා සමානයි මේ කාර්මික සම්බන්ධතා. තේරුණාද? ඒ කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ නෞකාවක් නම්, ව්‍යාපාරයක් කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැද යන නැවියා, කපිතාන්වරයා හා සමානයි කාර්මික සම්බන්ධතා. මොකද කොච්චර සුඛෝභෝගී ආරක්ෂිත නෞකාවක් වුණත් ඒ නෞකාව නිවැරදි නැව් මාර්ගවල නිවැරදි ආකාරයෙන් සුරක්ෂිතව ධාවනය කරවන්න ඕනේ, යාත්‍රා කරවන්න ඕනේ. නැත්නම් ඒ නැවට නිවැරදි ගමනාන්තයට නිවැරදි කාලය තුල ගමන් කරන්න බෑ. ඒ දේ කරන්නේ කවුද? නැවේ කපිතාන්වරයා. කපිතාන්වරයාගේ දක්ෂතාවය මත සුළුසුලං කුණාටු දියවැල් පරයමින් ගමනාන්තයට ඉතා සුරක්ෂිත ලෙස නැව යාත්‍රා කරන්න යා දන්නවා. එහෙමනම් ඒ හා සමානයි මේක. තේරුණාද? කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ නැවක් නම් ඒ නැව නිවැරදි ගමනාන්ත වෙත, නිවැරදි ඉලක්ක වෙත යාත්‍රා කරන නැවියා හා සමානයි කාර්මික සම්බන්ධතා. මම මේ නැවතත් කියන්නේ මොකද්ද මේ? මම මේ හඬ නගන්නේ මොකද්ද මේ? කාර්මික සම්බන්ධතා කියන කන්සෙප්ට් එකෙන් බැහැර වෙන්න කිසිදු ව්‍යාපාරිකයෙකුට බෑ. බැහැර විය හැකි. ඒ බැහැර වෙන සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යාපාර ලෝකේ පරාජයට පත්වන්නෝගේ ගොඩට තමයි එකතු වෙන්නේ. තේරුණාද? ව්‍යාපාර ලෝකේ පසුගාමී ව්‍යාපාරිකයන්ගේ පංගුවට ඒගොල්ලෝ එකතු වෙන්නේ. මේ කන්සෙප්ට් එක ආරක්ෂා කරමින්, මේ කන්සෙප්ට් එක මත, මේ කන්සෙප්ට් එක කේන්ද්‍ර කොටගෙන සක්‍රිය වෙන සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යාපාර ලෝකේ ඉදිරිගාමී ව්‍යාපාරිකයන්ගේ මාවතට තමයි ඇතුල් වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ කන්සෙප්ට් එක අතිශය වැදගත් වෙනවා සෑම ව්‍යාපාරයක්ම සාර්ථක කරගන්න. අපි මුලින්ම බලමු දැන් මේ කාර්මික සම්බන්ධය ඇති වෙන්නේ දෙපක්ෂයක් අතරනේ. විශේෂයෙන්ම සේවා යෝජකයෝ, සේවාදායකයෝ අතර. එහෙනම් මුලින්ම අපි තේරුම් ගමු සේව්‍ය නැත්නම් සේවා යෝජකයා කියන්නේ කවුද? එක්කෝ සේවා යෝජකයා කියන්නේ මෙයාමයි. තේරෙනවනේ කලිනුත් මේ කතා වුණානේ. සේවා යෝජක. එහෙම නැත්නම් කවුද? මොන පුතුන්ද? දැයේ පුතුන්ද? නැහැ, හාම් පුතුන්. මතකයිනේ? හාම් පුතුන්. හාම් පුතුන් කියන්නේ මේකමයි. හාම් පුතුන් සේවා යෝජකයින්, සේව්‍යයන්. නැත්නම් සේව්‍ය ඒක වචනේ බහුවචන සේව්‍යයන්. එම්ප්ලොයර්, EMPLOYER එම්ප්ලොයර් කියන්නේ ව්‍යාපාර අයිතිකරුවෝ. අනික සේවාදායකයා, එම්ප්ලොයී නැත්නම් සේවාදායකයින්,
කළමනාකරුවන් සේවකයින් දෙගොල්ලොම අයිති. සේවකයින් කියන්නේ කළමනාකරන නොවන අය. හොඳේ මම සේවකයින් කියලා කෙටියෙන් ලිව්වා. කළමනාකරුවන් සහ කළමනාකරන නොවන සේවකයින් දෙගොල්ලන්ට කියන පොදු වචනේ තමයි සේවාදායකයින් නැත්නම් සේවාදායකයෝ. කවුද මේ සේවයා කියන්නේ? යම් රැකියාගේ විසුමක් යටතේ කිසියම් පාරිශ්‍රමිකයක් මත යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් යම් සේවයක නිරත කරවන්නන් මින් අදහස් වේ. තේරෙනවනේ? යම් රැකියාගේ විසුමක් යටතේ. මොකද්ද මේ රැකියාගේ විසුමක් කියන්නේ? අපි කලින් කතා කරා ආරම්භක පරිච්ඡේදවලදී 3-4 විශේෂම 4 වන පරිච්ඡේදයේදී පාඩම් පරිච්ඡේදයේදී පත්වීමේ ලිපිය ගැන අපොයින්ට්මන්ට් ලෙටර් ගැන පත්වීමේ ලිපියක් තමයි රැකියාගේ විසුමේ ලිඛිත සාක්ෂිය. රැකියාගේ විසුමක් කියන්නේ යම්කිසි ව්‍යාපාර හිමිකරුවෙක්ගෙන් රැකියා අපේක්ෂා කරනවා නවක රැකියා අපේක්ෂකයෙක්. තේරුණාද? ඒ අපේක්ෂාව පිළිගනිමින් එයාට රැකියාව ප්‍රදානය කරන්න එකඟ වෙනවා යම්කිසි ව්‍යාපාර හිමිකරුවෙක්. එහෙනම් ව්‍යාපාර හිමිකරුවෙක් සහ රැකියා අපේක්ෂකයෙක් අතර රැකියාවක් ප්‍රදානය කිරීම සහ රැකියාව බාර ගැනීම සම්බන්ධයෙන් ඇතිවන නෛතික එකඟතාවයක් තමයි රැකියාගේ විසුමක් කියන්නේ. ඒ නෛතික එකඟතාවය විද්‍යාමාන කරන ඒ නෛතික එකඟතාවයේ නීතිය හමුවේ දිගහරින සාක්ෂිමය ලියවිල්ල තමයි පත්වීමේ ලිපිය. පත්වීමේ ලිපියෙන් තමයි සේවා යෝජකයා රැකියාව ප්‍රදානය කළ බවත් සේවාදායකයා ඒ රැකියාව බාරගත් බවත් පිළිගත් බවත් සනාථ කරන එකම ලිඛිත සාක්ෂිය. ඒක තමයි රැකියාගේ විසුම කියන්නේ. එහෙනම් යම් රැකියාගේ විසුමක් යටතේ යම් පත්වීම ලිපියක් මගින් කියන එකමයි. රැකියාගේ විසුමක් යටතේ කිසියම් පාරිශ්‍රමිකයක්. ඒ කියන්නේ කිසියම් වැටුපක් වේතනයක් වෙනත් දීමනාවක් පොදුයි කියන එක. ඒ කියන්නේ වැටුප් නැත්නම් වැටුප් හා වේතන දිරිදීමන ඇතුළු අනිකුත් සියලුම ශ්‍රමයේ වෙනුන් දෙන ප්‍රතිලාභ වලට කියන පොදු නම පොදු සංකල්පීය නම තමයි මොකද්ද? පාරිශ්‍රමිකය නැත්නම් රිමුනරේෂන්ස්. මතකනේ? එහෙනම් යම් රැකියාගේ විසුමක් යටතේ කිසියම් පාරිශ්‍රමිකයක් මත යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් යම් සේවයක නිරත කරවන්නන් තමයි සේවයන් කියලා කියන්නේ. එක්ක තනි පුද්ගලයෙක් නැත්නම් පුද්ගල කණ්ඩායමක් සේවයක නිරත කරවන්නෝ. නැත්නම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට රැකියා ප්‍රදානය කරන අය. රැකියා ඔෆර් කරන අය, රැකියා ප්‍රදානය කරන අය තමයි සේවා සේවයන් කියන්නේ. එයාලා අනිවාර්යයෙන්ම කවුද වෙන්නේ? ව්‍යාපාර හිමිකරුවෝ වෙනවා ඇති. ව්‍යාපාර හිමිකරුවන් තමයි කියන්නේ. ව්‍යාපාර හිමිකරුවන්. ව්‍යාපාර හිමිකරුවන් වෙනවා. ඊළඟට සේවාදායකයන් නැත්නම් සේවාදායකී. කළමනාකරුවොත් කළමනාකරුවන් නොවන සේවකයන්ගෙත් දෙගොල්ලන්ගේ මේක එකතුවට කියන පොදු සංකල්පීය නම තමයි සේවාදායකීන්. යම් සේවායෝජකයෙකු සමග ඇති කරගත් කුමක් හෝ රැකියා ගිවිසුමක් මත යම් සේවායෝජකයෙකු සමග ඇති කරගත් කුමක් හෝ රැකියා ගිවිසුමක් මත යම් පාරිශ්‍රමිකයක් ලබමින් කිසියම් රැකියාවක යෙදෙන්නන් රැකියාවක නිරත වන්නන් තමයි සේවාදායකින් කියන්නේ. දැන් සේව්‍යා හෙවත් සේවායෝජකයන් රැකියා ප්‍රදානය කරන්නේ. ඒත් එක්කනේ කිසියම් රැකියා ගිවිසුමක් ඇති කරගන්න. එකයි කිව්වේ කිසියම් හෝ සේවායෝජකයෙක් සමග ඇති කරගත් කුමන හෝ තරාතිරමක. ඒ කියන්නේ ඒක తాවකාලික රැකියා ගිවිසුමක් වෙන්න පුළුවන්. කොන්ත්‍රාත් පදනම යටතේ වූ රැකියා ගිවිසුමක් අවුරුදු ගානකට රැකියාව කරන් ඉන්පස්සේ රැකියාව නැහැ. නැත්නම් ස්ථිර පදනම යටතේ වූ රැකියා ගිවිසුමක් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ සේවායෝජකයෙක් සමග කුමන හෝ රැකියා ගිවිසුමක් මත යම් පාරිශ්‍රමිකයක් කිසියම් වැටුපක් හෝ දීමනාවක් ලැබමින් රැකියාවක නියැලෙන්න හෙවත් රැකියාවක නියැලෙන්නන් තමයි සේවකයන් නැත්නම් සේවාදායකයන් නැත්නම් සේවාදායකින් කියන්නේ. පැහැදිලිනේ? මෙන්න මේ දෙගොල්ලෝ අතර ඇතිවෙන යහපත් සම්බන්ධතා තමයි කාර්මික සම්බන්ධතා කියන්නේ. මෙන්න මේ කාර්මික සම්බන්ධතා කියන සංකල්පය තුලින් තමයි ලොවක් බබලවන ව්‍යාපාර බිහි වෙන්නේ. ලොවක් පවතින කීර්තිමත් ව්‍යාපාර බිහි වෙන්නේ මේ කාර්මික සම්බන්ධතා කියන concept එක මේ දෙගොල්ලෝ අතර දෝලණය වෙන තාක්කල් පමණයි. කාර්මික සම්බන්ධතා කියන සංකල්පෙක අපි කාටවත් අයිති නෑ. ගනුදෙනු කරවන්නට මේක අයිති නෑ.
ගෘහයක ජීවත් වෙන ගෘහණියන්ට මේක අයිති නැහැ. කුඩා ළමුන්ට මේක අයිති නැහැ. ක්‍රීඩකයෙකුට මේක අයිති නැහැ. මේක අයිති මේ සංකල්පයේ උරුමේ තියෙන්නේ සේවා යෝජකයාට සේවාදායකයාට පමණයි. මේ දෙගොල්ලෝ අතර තමයි කාර්මික සම්බන්ධතා දෝලණය වෙන්නේ. මේ දෙගොල්ලෝ අතර තමයි කාර්මික සම්බන්ධතා දෝලණය වෙන්නේ. මේ දෙගොල්ලෝ අතර තමයි කාර්මික සම්බන්ධතා දෝලණය වෙන්නේ. තේරෙනවද? අපි බලමු ඊළඟට ඔන්න තියෙනවා කාර්මික සම්බන්ධතා. නැත්තම් සේව්‍ය සේවක සම්බන්ධතා එක්ක සම්බන්ධතා. කිසි ප්‍රශ්නයක් නැහැ. සම්බන්ධතා same both are correct. කාර්මික සම්බන්ධතා නැත්තම් සේව්‍ය සේවක සම්බන්ධතා industrial relations. අපි සරලවම කියනවා සේවා යෝජකයින් සහ සේවාදායකයින් අතර ඇතිවෙන යහපත් සම්බන්ධතා කියලා. එහෙම ලිව්වත් විභාගයට ලකුණු ගන්න පුළුවන්. නමුත් මම එහෙම ලියවන්න කැමති නැහැ. මම ඊටාම හොඳින් ගැඹුරින් එනමුදු සරලව තාර්කිකව විෂය ධාරාව උගන්වපු කෙනෙක්. ඒ නිසා මගෙන් ඉගෙන ගත්ත අයට මම කැමති නැහැ භාගයට උගන්වන්න. ඔබ හැබැයි අඛණ්ඩව මේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාවේ හිටියන සෑම පාඩම් පරිච්ඡේදයක් පාසාම ඔබ හොඳින් අවධාරණය කරලා ඔබ පරිශීලනය කරා නම් අහුම්කන් දුන්නා නම් අපි කරන අභ්‍යාස අපිත් එක්ක ලිව්වා නම් ඔබට පැවරුම් ටික ඔබ හරියට අවංකව කළා නම් ඔබත් දැන් අතිදක්ෂයෙක්. ඔබට තියෙන විභාගයට දැන් ඔබ සූදානම් වෙලා ඉවරයි. විභාගේ පැවැත්වෙන දින ගිහිල්ලා විභාගේ ලියන්න විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ தত্ত্বය ඇති කරන ඔබ නිතරම මං කියන ඔබ ධනාත්මක වෙන්න. මේ පාඨමාලාවට විශාල මුදලක් මිලියන ගණනක් වියදම් කරන බව දන්න ඔබ මේ පාඨමාලාවට අනුග්‍රහය දක්වන ලංකාවේ ජනප්‍රිය ව්‍යාපාරික චරිතයක් ඔබ දන්නව කවුද කියලා. ඒතර ඒ වගේ විශාල කැපකිරීමක් කරලා ගුරුවරු විශාල පිරිසක් තමන්ගේ පෞද්ගලික වැඩ පව අතපසු කරගෙන ඇවිල්ලා දැඩි කැපවීමක් කරලා විශාල කාර්ය මණ්ඩලයක් තිරේ පිටුපසින් ඉඳන් විශාල පරිශ්‍රමයක් දැල්ලා මේ ජාතික ව්‍යායාමයේ ඔබට තිල්න කරන්න ඔබ එකකින් ප්‍රයෝජන ගණී කියන දැඩි විශ්වාසයක ඔබ ප්‍රයෝජන ගන්න ඕනේ. මේකට ඔබ අගයක් දෙන්න ඕනේ. මොකද මම දකින මේක තමයි ලංකාවේ තියෙන අංක 1 මංගත අධ්‍යාපන පාඨමාලාව. තේරෙනවද? මේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාව කියන්නේ දැනුම් බලාගාරයක්. මේ දැනුම් බලාගාරය හරියට විශාල දැවැන්ත චුම්බකයක් කාන්දමක් හා සමානයි. ඔබට මේ කාන්දමට බද්ධ වෙන්න පුළුවන් එකම දේ පාඨමාලාව සෑම පරිච්ඡේදයක් පාසාම පරිශීලනයේදීම පමණයි. ඔබ අනිවාර්යයෙන් මේ චුම්බකයට අනිවාර්යෙන් බද්ධ වෙනවා. ඒ වුණොත් ඔබ සාර්ථකයි. එතකොට කාර්මික සම්බන්ධතා නැත්තම් සේව්‍ය සේවක සම්බන්ධතා කියන්නේ මේ දෙගොල්ලෝ අතර ඇතිවන යහපත් සම්බන්ධතා කිව්වොත් ඇති කියලා තමයි කිව්වේ. නමුත් මම අපි එතන ඒ වගේම ලාමක ලඝු පිළිතුරක ඉන්න එපා. මෙන්න අපි මේක හොඳම අර්ථකථනය කරන සේව්‍ය සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය, සහයෝගය. අන්‍යෝන්‍ය විශ්වාසය පළවෙනි එක. අන්‍යෝන්‍ය විශ්වාසය දෙවෙනි එක අවබෝධය, තුන්වෙනි එක සහයෝගය. තුලින් ඇතිවන සාමකාමී තත්ත්වයේ හෙවත් අන්න සාමකාමී තත්ත්වයේ කොත් ඒත් කමක් නෑ. ඒත් ඇති. සාමකාමී තත්ත්වයේ හෙවත් යහපත් වෘත්තීය සම්බන්ධතා. ඒක තවත් හොඳයි. එක්කෝ සාමකාමී තත්ත්වය නැත්තම් අපි රෝමිලක එක කියලා නම් කරමුකෝ. එහෙම නැත්තම් මේ රෝමිලකන් දෙක එක්කෝ සාමකාමී තත්ත්වය නැත්තම් හෙවත් යහපත් වෘත්තීය සම්බන්ධතා මෙන්න අදහස් වේ. හොඳම අර්ථකථන උතන තියෙනවා. සේව්‍ය සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය, සහයෝගය තුලින් ඇතිවන සාමකාමී තත්ත්වය තමයි නැත්නම් යහපත් වෘත්තීය සම්බන්ධතා තමයි
කාර්මික සම්බන්ධතා නැත්නම් සේව්‍ය සේවක සම්බන්ධතා නැත්නම් මේක සේවි නැතුව සේවක සම්බන්ධතා කියලාත් කියනවා. සේවක සම්බන්ධතා කිව්වොත් අමතක කරන්න එපා. සේවක සම්බන්ධතා කියන්නේ සේවකයන් අතර පමණක් කියන එක නෙවෙයි. ඒත් සේවා යෝජකයන් සහ සේවාදායකයන් අතර සම්බන්ධතා. තේරුණාද? අපි මේක තව ටිකක් විමර්ශනය කළොත් සේව්‍ය සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය විශ්වාසය මේ කියන්නේ මොකද්ද? එකිනෙකා අතර හොඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සේවා යෝජක පක්ෂයේ සතුව විශ්වාසයක් තියෙන්න ඕනේ. සේවකයන් අවංකයි. සේවකෝ දක්ෂයි. හරි කැපවීමෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ සතුටෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ අපිට වංචා කරන්නේ නැහැ. අපිට විපක්ෂ වෙන්නේ නැහැ. අපිට එරෙහි වෙන්නේ නැහැ. අපිට පක්ෂපාතී ඒගොල්ලෝ. අපිත් එක්ක හැමදාම ඉන්නවා කියන විශ්වාසය ඇති වෙන්න ඕන. සේවකයන් තුල පෙරලා විශ්වාසය තියෙන්න ඕන සේවා යෝජකයන් කෙරෙහි. සේවා යෝජකයෝ අපි කෙරෙහි විශ්වාසය තබලා තියෙන්නේ. අපි ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ. ඒගොල්ලෝ අපේ සුබ සාධනය වෙනුවෙන් වෙහෙසෙනවා. ඉදිරියේදී ව්‍යාපාරයේ තවදුරටත් සාර්ථකත්වයට පත් වෙනකොට තව අධීරයක් දෙකක් ඉදිරියට යනකොට අපිට අනිවාර්යයෙන්ම ඊට වඩා හොඳට ප්‍රතිලාභ පාරිශ්‍රමිකයන් ලබා දේවි. අපිට සුබ සාධන පහසුකම් වැඩි කරાવી. අපිට ඉහළ සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දේවි. අනිවාර්යයෙන්ම අපිව නිකම්ම දොට්ට දාන જાති හිමිකරුවන් නෙවෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ අපේ නිකන් දෙමෝපියන් වගේ අපිට සලකන සේවා යෝජකයෝ. ඒ වගේ විශ්වාසයක් අන්න එකිනෙකා අතර තියෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ එක පවුලක් වගේ same family එක පවුලක් විදියට ව්‍යාපාරයේ ඉතා ශක්තිමත් පදනමක් යටතේ ඉදිරියට යනවා කියලා කියන්නේ අන්න එතකොටයි. එකිනෙකා අතර විශ්වාසය. අනිත් එක අවබෝධය. සේවා යෝජකයන්ට අවබෝධ වෙන්න ඕනේ සමහර සේවකයින් විහිළු කරාට නිකන් සෙල්ලක්කාර විදියට කලබලකාරී චරිතයක යෙදුනාට ඒගොල්ලෝ ඊටාම අවංකයි. ඒගොල්ලෝ ආයතනයේ එක රුපියලක්වත් වංච කරන්නේ නැහැ. ආයතනයේ එක වචනකින්වත් හානි කරන්නේ නැහැ. ආයතනයේ යම් දුර්වලතා ඒගොල්ලෝ පිටත ගිහිල්ලා විවේචනය කරන්නේ නැහැ. ආයතනයේ කීර්ති නාමයේ සුරැකෙන පරිදි ආයතනයේ ගරුත්වය රැකෙන පරිදි ආයතනයේ අභිමානය රැකෙන පරිදි ඒගොල්ලෝ හැම විටම ව්‍යාපාරය ආරක්ෂා කරන මුරදේවතාවුන් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා ගැඹුරු අවබෝධයක් තියෙන සේවකයා පිළිබඳ. නැත්නම් සේවකයා මතු පිටින් විහිළු කරන නිකන් සෙල්ලක්කාර චරිතයක් වශයෙන් දැක්කොත් එහෙම මේ වගේ ඇත්ත එක අපිට ගමනක් යන්න පුළුවන් වේදෝ කියන සැකසංක ඇති කරගත්තොත් ඒ කියන්නේ අවිශ්වාසය තමයි රජ කරන්නේ. අවබෝධයනේ අනවබෝධය තියෙන්නේ. තේරෙනවද? දැන් ඔබට මම කියන දේ තේරෙනවද? සමහරට ඔබේ පන්තියේ ඊටාම කලහකාරී මිත්‍රයෝ ඇති. නමුත් උගන්වන්න ගත්තන් පස්සේ හරිම සංයමයෙන් පැය එකද දෙකද පීරියඩ් දෙකද තුනද එක දිගට ගැන්නුවත් ඒ උගන්වන සෑම විෂය කරුණක් කෙරෙහිම දැඩි අවධානය යොමු කරමින් තාර්කික ලෙස ඒ විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්නවා. ඒ ඉගැන්වීමේ කටයුතු ඉවරුනන් පස්සේ නැවත අපි කියන්නේ පිස්සෙක් වගේ හැසිරෙනවා කියලා. තේරෙනවද? පන්තියේ යහළුවන්ට යෙහෙලියන්ට අනවශ්‍ය විහිළු කරනවා. ඒගොල්ලෝ හඬවනවා. තේරෙනවද? පන්ති ළමයිට වදයක් වෙනවා. නමුත් එයා ඉගෙන ගන්න වෙලාව අවශ්‍ය දේ කරගෙන ඉවරයි. එයා ඉතා ඉහළින් සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනවා. අන්න ඒ වගේ දැන් ඒ එවැනි දරුවෙකුට ඒ දරුවා නරක ළමේ මෙයා කවදාකවත් ඉගෙන ගන්නෑ. මෙයා රටේ ආර්ථිකයට මහා බරක් වෙන කෙනෙක් කියලා අපි ඍණාත්මකව හිතන්න හොඳ නෑ. අවබෝධයක් තියෙනවා මෙයා කොච්චර දැඟලුවත් මෙයා කොච්චර දඟලන ශිෂ්‍යයෙක් වුණත් මෙයා උගන්වන වෙලාවේ මොනතරම් ඒකට කැප වෙලා භාවනා යෝගී ලෙස ඊට අවධානයෙන් ඉගෙන ගන්නවද කියලා අපට අවබෝධ තියෙනවා. ඒ වගේ තමයි සේවකයන්ගේ බාහිර හැසිරීම, බාහිර පෙනුම, පෞරුෂත්ව ලක්ෂණ වලින් පමණක් සේවකයන් මනින්න නැතුව අවබෝධයක් ඇති කරගන්න මේ සේවක උගත් අය, පළපුරුදු අය, කැපවීමෙන් වැඩ කරන අය, කවදාකවත් ආයතනයට හානි කරන විදියට වැඩ නොකරන අය කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම සේවකයන්ටත් සේවා යෝජකයන් කෙරෙහි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ හාම් පුතාලා අපි නිකන් කවදාකවත් දොට්ට දාන්නේ නැහැ. අපිට රැකවරණය ලැබෙනවා. අපි මෙයාලයට රැකියාව කරනකන් තමයි අපට අපේ ජීවිතවල සුරක්ෂිතභාවය තහවුරු වෙන්නේ. මේගොල්ලෝ අපේ ජීවිත සුරක්ෂිත කරන්න අනිවාර්යෙන් මීට වඩා ඉස්සරහට අපට යමක් කරනවා කියන අවබෝධය තියෙන්න ඕනේ. අනික සහයෝගය නැත්නම් සහයෝගිතාවය. නිතරම
සේවා යෝජකයන් අපේක්ෂා කරන සහයෝගය සේවකයන් විසින් ඔවුන් අපේක්ෂා කරනවාටත් වඩා ලබා දිය යුතුයි. සේවා යෝජකයන්ගෙන් ලැබිය යුතුයි කියලා තීරණය කරන සහයෝගය සේවකයන් අපේක්ෂා කරනවටත් වඩා ඔවුන්ගෙන් ලැබෙන්න ඕනේ. එකිනෙකාට එකිනෙකාගේ සහයෝගය නොඩු ලැබෙන්න ඕනේ. එනම් එකිනෙකා එකිනෙකාට විශ්වාස කරනවා. එකිනෙකා එකිනෙකාට අවබෝධ කරගෙන තියෙනවා. එකිනෙකා එකිනෙකාට සහයෝගයෙන් සක්‍රීය දායකත්වය ලබා දෙනවා නම් තව මොනවද වෙන මොනවද? එනම් මෙන්න මේ අන්‍යෝන්‍ය විශ්වාසය අවබෝධයේ සහයෝගය තුලින් ඇතිවන සාමකාමී තත්ත්වය හෙවත් යහපත් වෘත්තීය සම්බන්ධතා තමයි කාර්මික සම්බන්ධතා කියන්නේ. දැන් බලන්න මේ අර්ථකථනයේ තියෙන ගැඹුර. මේ අර්ථකථන අපිට පුළුවන් පැය ගාණක් කතා කරන්න. මේ අර්ථකථන අපිට දවස් ගාණක් විශ්ලේෂණය කරන්න පුළුවන්. තේරෙනවද? එhmenan මේ ගැඹුරත් එක බලන්න මේ වගේ ආයතන අපි කියන්නේ රජ කරන්නේ රජ කරනවා. මේ වගේ ආයතන නෙවෙයිද කර්මාන්තේ නායකත්වයටපත් වෙන්නේ. මේ වගේ ආයතන තමයි. එහෙනම් කාර්මික සම්බන්ධතා කියන්නේ මම එකයි කිව්වේ ව්‍යාපාර කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැදයන නැවියාම තමයි කාර්මික සම්බන්ධතා කියන්නේ. එවැනි සම්බන්ධතා තුලින් දෙපක්ෂය අතර ගැටුම් වලින් තොරව ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන තත්වය කාර්මික සාමය යන තවත් කන්සෙප්ට් එකක්. කාර්මික සාමය ලෙස හැඳින්වේ. තේරුණානේ? මෙවැනි සම්බන්ධතා තුලින් දෙපක්ෂය අතර ගැටුම් වලින් තොරව ආරෝල වලින් තොරව මතභේද වලින් තොරව ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනවා නම් එවැනි පසුබිම එවැනි තත්වයක් තමයි ඉන්ඩස්ට්‍රියල් පීස් නැත්නම් කාර්මික සාමය කියන්නේ. එහෙනම් කාර්මික තේරුණාද? දැන් එකම කාසියේ දෙපැත්තක් තමයි මේ කියන්නේ. තේරුණාද? එකම කාසියේ දෙපැත්තක් ගැන තමයි මේ කියන්නේ. එකම කාසියේ දෙපැත්තක් ගැන තමයි මේ කියන්නේ. මේ තියෙන්නේ කාර්මික සම්බන්ධතා නම් කාසියේ මේ අනිත් පැත්තෙන් තියෙන්නේ කාර්මික සාමය. එකම කාසියේ දෙපැත්ත හවදු. ඒ තරම්ම සමීප සංකල්ප දෙක. කාසිය එක පැත්තක කාර්මික සම්බන්ධතා අනිත් පැත්තේ කාර්මික සාමය. එහෙනම් කාර්මික සම්බන්ධතා සක්‍රිය වන සෑම ව්‍යාපාරයකටම උරුම වූ ඊළඟ සංකල්පය මොකද්ද? කාර්මික සාමය. කාර්මික සාමයේ උදා වූ සෑම ව්‍යාපාරයකම පවතින මොකද්ද? ඉහළින් පවතින මොකද්ද? කාර්මික සාමය. කාර්මික සාමයේ අග්‍රඵලය තමයි කාර්මික සම්බන්ධතා. නැත්නම් කාර්මික සම්බන්ධතාවල අග්‍රඵලය තමයි කාර්මික සාමය. දෙපැත්තටම කීත හැකියි. තේරෙනවද? මේ සංකල්ප දෙක වෙන්නේ එකට. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු යහපත් කාර්මික සම්බන්ධතාවල ප්‍රයෝජන. දැන් අපි කාර්මික සම්බන්ධතා ගොඩනගන ක්‍රමය බලමු. අපි මුලින්ම බලමු යහපත් හොඳ කාර්මික සම්බන්ධතා ක්‍රියාත්මක වෙනවා නම් කිසියම් ව්‍යාපාරයක ඒ ව්‍යාපාරයකට ලැබෙන ප්‍රයෝජන. නැත්තම් මොනවද? වාසි. යහපත් කාර්මික සම්බන්ධතා ක්‍රියාත්මක වන ව්‍යාපාරයක දකින්න පුළුවන් වාසි. එහෙම නැත්තම් පළවෙනි එක සේවක ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍යම දෙයකනේ. high labor productivity එකත් අපි අපේක්ෂා කරන්නේ. තේරුණාද? ඕනම ව්‍යාපාරයක හොඳ කාර්මික සම්බන්ධතා සක්‍රිය වෙනවා නම් යහපත් කාර්මික සම්බන්ධතා ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරය තුලින් උත්සාහ කරනවා සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි කරන්න. ඒ කියන්නේ අඩුම සේවක පිරිසකගෙන් අඩුම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩිම නිමියුම් ප්‍රමාණයක් තමයි සේවක ඵලදායීතාවේ ඉහළ යාම කියලා කියන්නේ. තේරුණාද? සේවකයොත් අඩුයි. ටික දෙනෙක්. සෙසු අමුද්‍රව්‍යත් අඩුයි. එහෙනම් සමස්තයක් වශයෙන් පොදුවේ අවම යෙදවුම් ප්‍රමාණයකින් වැඩිම නිමියුම් ප්‍රමාණයක් බිහි කරනවාද? ඒක තමයි සේවක ඵලදායීතාවය කියන්නේ. එවැනි ආයතනවල නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. භාණ්ඩයක ඒකක විකුණුම් මිල අඩුවෙන් දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අදීල්ලුමක් ඇති වෙනවා. විකුණුම් සහ ලාභ ඉතා ඉහළ යනවා. සෙසු තරංකරුවන්ට හිතන්නවත් බැරි මට්ටමේ වෙළඳ පොලක්
අපි ජයග්‍රහණය කරනවා. තේරෙනවද? ඒ නිසා සේවක ඵලදායීතාවයේ වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒක ඒ වර්ධනය ඇති කරන බලවේගය තමයි කාර්මික සම්බන්ධතා. ඒ කියන්නේ සේවකයන් පොළඹවන්න දෙයක් නැහැ. සුපරීක්ෂකයන් පස්සෙන් ඉඳලා ඇඟිල්ලෙන් ඇල්ල වැඩ කරන්න කියලා බල කරන්න ඕනේ නැහැ. වැඩ ගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරනවා. ඒගොල්ලෝ අභිප්‍රේරණ වෙලායි යහපත් කාර්මික සම්බන්ධතා නිසා. දෙවෙනි එක තමයි අභිප්‍රේරණීය වූ සේවක හමුදාවක් ඇති වෙයි. එහෙනම් අභිප්‍රේරණීය වූ ශ්‍රම හමුදාවක් ශ්‍රම බලකායක් බිහි වෙනවාමයි. අතිශය වැදගත් එක. මොකද සේවකයන් අභිප්‍රේරණය වුණා කියන්නේ දැන් අභිප්‍රේරණය හරහා අපට වාසි මාලාවක් ජනනය වෙනවා. ඇයි අභිප්‍රේරණ වුණා මේ සේවකයන් සුපරීක්ෂණය කරන්න ඕනේ. සුපරීක්ෂකව අවශ්‍යම නැහැ. සුපරීක්ෂණ පිරිවෙ අඩු කරගන්න පුළුවන්. ඇයි කැමැත්තෙන් වැඩ කරනවා. අවංකව වැඩ කරනවා. ඒ සේවකයෝ ආයතනයේ දේවල් වංච කරන්නේ නැහැ. ආයතනයේ දේවල් නැත්නම් ආයතනයේ සම්පත් ආරක්ෂා කරනවා. ඒ සේවකයෝ ආයතනයට එරෙහි වෙන්නේ නැහැ. ආයතනයේ කීර්තිනාමයට අගරු වෙන්නේ නැහැ. කීර්තිනාමයට නිගරු වෙන ආකාරයෙන් ඒගොල්ලෝ හැසිරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආයතනයේ යම් අඩුපාඩු සමාජයට ගිහිල්ලා දිගහරින්නේ නැහැ. සමාජයෙන් වසන් කරලා ආයතනයේ ගරුත්වය ආරක්ෂා කරනවා. ව්‍යාපාර ආයතනයට ඉහළ ප්‍රතිරූපයක් ලබා දෙන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඒගොල්ලෝ ආයතනේ හැර යන්නේ විශ්‍රාම වෙනතෙක් ආයතනේ දිගු කාලින ව්‍යාපාර කටයුතු නැත්නම් සේවා කටයුතු නියුක්ත වෙන ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ලේබර් ටර්න් එක අඩු වෙනවා. ඒගොල්ලෝ ආයතනයේට නිතර නොපෙමින ඉන්න උත්සාහ කරන්නේ හැමදාම පැමිණෙන තැන බලන්න. අත්‍යවශ්‍යම නම් මිසක නැත්නම් නිවාඩුවක් ගන්නෙම නැහැ. ඇවිල්ලත් එක මොහොතක්වත් නිකන් ඉන්න බලන්නේ නැහැ. වැඩමයි කරන්න බලන්නේ. එහෙනම් සේවක ප්‍රවාසීතාවේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන් වර්ධනය වෙනවා. යහපත් තත්ත්වයටපත් වෙනවා. සම්පත් නාස්තිය අඩු වෙනවා. තේරුණාද? කලට වේලාවට වෙළඳපොළ ඉල්ලුමට මුහුණ දීලා ඉල්ලුම සපුරාලන්න පුළුවන්කම ලැබෙනවා. ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ගනුදෙනුකරුවෝ දිගු කාලීනව අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පේනවද? වාසි මාලාවක් දැන් දිගහැරෙනවා. වක්කඩ කැඩුවා වාගේ. තේරුණාද? ඊළඟට සම්පත් නාස්තිය අවම වෙනවා. සම්පත් නාස්තිය අවම වීම තුළ පිරිවැයත් අඩු වෙලා ලාභත් වැඩි වෙනවා. ඊළඟට සේවක ප්‍රවාසීතාවයත් අඩු වෙනවා. මේ එකිනෙකට බැඳුණු වාසි මේකම දම්වැලේ නේ. තේරෙනවද? දම්වැලක් කිලිතන් දම්වැලේ පුරුක්මයි. දම්වැලි පුරුක් වෙන් කරන්න පුළුවන්. මේ කරන්න වෙන් කිරීම. මේක එකතු කරාම තමයි දම්වැල හැදෙන්නේ. සේවක ප්‍රවාසීතාවය අඩු වෙනවා. මොකද හොඳ කාර්මික සම්බන්ධතා ගැටුම් නැහැ. හරි ආසයි වැඩ ස්ථානයේට ගෙදර ඉන්න කැමැති, වැඩ කරන්න කැමැති. ඒ වැඩ ස්ථානයේ ප්‍රසන්නයි. සේවා යෝජකව ප්‍රසන්නයි. හරිම මිත්‍රශීලී, හරිම සෝදශීලී. සමහරට තේ බොන්න ඒගොල්ලෝ අපි ඔක්කොම එකම මේසේ විහිළු තහළු කරමින් ලොකු රැකවරණයක් අපට ලැබෙනවා. අපිට අසනීප වුණොත් අපේ පවුලේ සමාජිකයෙක් අසනීප වුණොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරේ හාම්පුතුන් අපිට උදව් කරනවා. අපේ නිවසේම ඇවිල්ලා දුක සැප බලනවා. අපේ හිත සනසන වදන් වලින් අපිව පෝෂණය කරනවා. හරියට අපේ තාත්තා කෙනෙක් වාගේ කියන අපිට හැඟීම එනවා. අපේ ආරක්ෂකයෙක් කියන හැඟීම එනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම සේවක හැමදාම වැඩ කරන්න එනවා. සේවක ප්‍රවාසීතාවය අඩු වෙන නිසා ශ්‍රම පිරිවැටුම පහළ යනවා. අපි මේ ආයතන හැර යන්නේ. අපේ දෙවොල තමයි අපි මේ ව්‍යාපාර ස්ථානයේ අපි වැඩ කරන ස්ථානයේ ව්‍යාපාරයක් රැකියා ස්ථානයක් වශයෙන් නොව දෙවොලක් වශයෙන් අපි සලකනවා. දෙවොලක් වශයෙන් මේක පූජනීය භූමියක් වශයෙන් අපි සලකන්නේ. තේරෙනවද? ඒ නිසා අපි මේ ආයතනට හැර යන්න බෑ. අපේ දෙවොල අපි රකින්න ඕනේ. අපි වෙන ආයතනයකට රැකියාවක් අපට එපා මට්ටමට එනවා. එහෙනම් සේවක පිරිවැටුම අඩු වෙනවා. කාර්මික ආරවුල් අඩු වී කාර්මික සාමය ඇති වෙනවා. මම කියවනේ කාර්මික සම්බන්ධතාවල අනිත් පැත්තේ තියෙන මොකද්ද? කාර්මික සාමය. එහෙනම් කාර්මික සම්බන්ධතා තියෙනවා කියන්නේ කාර්මික ආරවුල් නෑ. කාර්මික ආරවුල් කියන්නේ සේවා යෝජක පක්ෂය සහ සේවා දායක පක්ෂය අතර ඇති වෙන ගැටුම්. ගැටුම් අඩු වෙනවා කියන්නේ කාර්මික සාමය උදා වෙනවා. ඊළඟට සේවක දුක් ගැනවිලි අවම වේ. තවත් වැදගත් දෙයක් ග්‍රීවන්සස් කියන එක සේවක දුක් ගැනවිලි. දැන් සේවකෝ නිතර ඉල්ලීම් කරනවා. සේවා යෝජකයන්ගෙන් හාම්පුතුන්ගෙන් ඉහළ කළමනාකාරීත්වයෙන් වැටුප් වැඩි කරලා දෙන්න. ඉන්ක්‍රිමන්ට් එක වැඩි කරන්න. OT පැයකට ගෙවන එක මදි. අපිට නිවාඩු වැඩිපුර දෙන්න. අපිට මොකද්ද? සුබ සාධන පහසුකම් වැඩි කරන්න. ආයතනයේ නිෂ්පාදන පංගු අපිට ටිකක් දෙන්න. මාසෙකට හරියන්න අපිට දැන් ජීවත් වෙන්න අපහසුයි. අපි කියන්නේ නහයෙන් අඬනවා කියලා. ඒ වගේ තත්ත්වයන් අඩු වෙනවා. ඇයි? සේවකයන්ට සාධාරණ වැටුපක් දෙනවා. සේවකයන්ට
විනිවිද භාවයෙන් මේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය අලෙවි කටයුතු ලාභ උපයන හැටි පේනවා. ඒ උපයන ලාභයට සාපේක්ෂව සෙසු ආයතන වලට තරංකාරී ආයතනට සාපේක්ෂව අපි හොඳ ප්‍රතිලාභ ලබනවා. අපට හොඳ ගෞරවාන්විත රැකියා ජීවිතයක් ලැබිලා තියෙනවා. තව මොනවද අපි එහෙනම් ඉල්ලීම් කරන්න යන්නේ නැහැ. සේවක දුක් ගැනීම පුළුවන් තරම් අඩු වෙනවා. ඊළඟට ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සුමටව ගලාගෙන යනවා. ව්‍යාපාරකට දැන හිටින්නේ හැම සේවකයම ඉහළ සිට පහළ සිට ඉහළ තනතුරු දක්වා සෑම මට්ටමකම තනතුරුක සේවකයන්ට තමන්ගේ රැකියාවේ වගකීම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ වැටහීමක් එනවා, අවබෝධයක් එනවා, උනන්දුවක් එනවා. ඒ එකිනෙකා ඒ තමන්ගේ රැකියා වගකීම ඉටු කිරීමේ යුතුයකම හොඳට අවබෝධ කරගනිමින් උපරිම කැප වෙලා වැඩ කරනවා. හැමදෙනාම කැප වෙලා වැඩ කරනවා කියන්නේ මොකද්ද? මෙහෙයුම් කටයුතු කිසිම අඩුපාඩුවක් නැතුව, ඇනහිටීමක් නැතුව, මන්දගාමීත්වයෙන් මිදලා කාර්යක්ෂමතාවයට පත් වෙලා ඉතා හොඳින් මෙහෙයුම් ක්‍රියාවලිය දියත් වෙනවා. ඔය වගේ ප්‍රයෝජන මාලාවක් යහපත් කාර්මික සම්බන්ධතා තුළින් නිර්මාණය වෙනවා. ඒ වගේම තවත් මේකෙත් වාසි තියෙනවා. අපි ඒක ලියලිමු තව එකක් දෙකක් ඕනනම්. අමතර වශයෙන් ලියන්න පුළුවන් 9 කියලා. ව්‍යාපාරික කීර්තිනාම මොකද වෙන්නේ? යහපත් කාර්මික සම්බන්ධතා තියෙනකොට කාර්මික ක්‍රියාවන් අඩු වෙනවනේ. මේ කාර්මික ක්‍රියාවන්නේ ව්‍යාපාරයේ කීර්තිනාමයේ වනසන්නේ. හැමදාම සේවකු උද්ඝෝෂණය කරනවා. පිකටින් කරනවා, පිකට් ගහනවා. වතුර ටැංකියක් උඩ නැගලා ෆාස්ට් එකක් නැත්නම් උපවාසයක් පවත්වනකොට මොකද වෙන්නේ? ඒකම අපකීර්තියක්නේ. දැන් ඒව නැහැ. එහෙනම් කාර්මික ක්‍රියාවන් අවම වීම හෝ බැහැරවීම තුලින් කීර්තිනාමය වර්ධනය වේ. තේරුණානේ? ඊළඟට මෙහෙයුම් ක්‍රියාවලිය හොඳින් කරනවා නම්, සේවකෝ කැපෙලා මහන්සිලා වැඩ කළ ඵලදායීතාව වර්ධනය කරනවා නම්, සේවක ප්‍රවාසීතාවය අඩු වෙලා නම්, තේරුණාද? සේවකෝ ආයතන ඉවත් යාම හේවත් සේවක පිරිවැටුම පහළ ගිහිල්ලා නම්, තේරුණාද? සේවක සහයෝගීතාවය හොඳ නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පහසුවෙන් තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. ඒ ගුණාත්මක භාණ්ඩ නිපදවන. පිරිවැය අඩු වෙනවා. අඩු මිලට සපයන්න පුළුවන්කම ලැබෙනවා. සම්පත් නාස්ති අඩු වෙනවා. ඒ නාස්තියේ නැමැති පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අවසානයේ මොකද වෙන්නේ? විකුණුම් ලාභ අනිවාර්යයෙන්ම ඉහළ යනවා. එහෙනම් ව්‍යාපාර තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇති වේ. ඔයගේ වාසිදායක තත්ත්වයන් ගොඩාක් ක්‍රියාත්මක වෙනවා කාර්මික සම්බන්ධතාව පවත්වා ගැනීම. දැන් පේනවද මේ කාර්මික සම්බන්ධතාව කියන්නේ කෙලින්ම ව්‍යාපාර ලෝකයේ එකලු කරන, ව්‍යාපාර ලෝකයේ දිනවන, ව්‍යාපාර ලෝකයේ ස්ථාවර මට්ටමට පත් කරන ඊටාම සුභවාදී ධනාත්මක සංකල්පයක් කියන එක අමතක කරන්න එපා. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු. අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවලින් ආයතනයකටත් වන අවාසි. අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවලින් ආයතනයකටත් වන අවාසි. අපි කිව්වේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතානි කාර්මික සම්බන්ධතා. ඒකේ වාසි කිව්වනේ. මේ අනිත් පැත්ත. ඒකේ ඔපොසිට් සයිඩ් එක. අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතා කියන්නේ මොකද්ද? කාර්මික සම්බන්ධතා නොමැති තත්වය. කාර්මික සබඳතා නොමැති තත්වය. ආයතනයකටත් වන අවාසි. මේ කියන්නේ කාර්මික සබඳතා
කාර්මික සබඳතා නොමැති තත්ත්වයක්. පළවෙනි එක තමයි ව්‍යාපාර ක්‍රියාවලිය අඩපණ වීම. අනිවාර්යයෙන්ම කාර්මික සම්බන්ධතා නැහැ කියන්නේ අයහපත් සේවිසයක සම්බන්ධතා තමයි තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ව්‍යාපාර ක්‍රියාවලිය අඩපණ වෙනවා. කොහොමද අඩපණ වෙන්නේ? එක්කෝ වැඩ වර්ජන නිතර වැඩ වර්ජන. ඒක වැඩක් කරන්නේ නැහැ නේ. නිෂ්පාදනය අඩාල වෙනවා. එක්කෝ සේවක ආරවුල් යනාදී මගේ. සේවකෝ නිතර සේවක කණ්ඩායම් අතර වැඩ කණ්ඩායම් අතර අංශ අතර විශේෂයෙන් මත වේද ආරවුල් ප්‍රශ්න ඇති වුණාන් පස්සේ ඒත් වැඩ කරන්නේ. එහෙනම් මෙහෙයුම් ක්‍රියාවලිය අඩපණ වෙනවා. මෙහෙම වෙන්නේ නැහැ යහපත් කාර්මික සම්බන්ධතා තියෙනවා. දෙවෙනි එක තමයි සේවක ඵලදායීත්වය පිරිහීම. සේවක ඵලදායීත්වය පිරිහීම. ඒ කියන්නේ සේවකයෝ කැමැත්තෙන් වැඩ කරන්නේ. සතුටෙන් නෙවෙයි. අභිප්‍රේරණ වෙලා නැහැ. උදාසීනත්වයටපත් වෙලා. ඒ නිසා අඩු වේගයකින් තමයි තමන්ගේ ශ්‍රමදායකත්වය දෙන්නේ. සමහර සම්පත් ගොඩක් පාවිච්චි කරනවා. සම්පත් ගොඩක් නාස්ති කරලා නිමෙවුම් ටිකක් ලබා ගන්නවා. ඵලදායීතාවය අඩුයි. පිරිවෙත් වැඩි එතකොට. ඊළඟට සේවක චිත්ත ධෛර්ය හීන වීම. අයහපත් සේව්‍ය සේවක සබඳතානන්දයන් වර්ධනය වෙමින් තියෙන්නේ මෝදු වෙන්නේ එවන් පරිසරයක් තුළ ඒ ව්‍යාපාරය කෙරෙහි තමන්ගේ වැඩ පරිසරය කෙරෙහි වැඩ කණ්ඩෑම කෙරෙහි තමන්ගේ රැකියාව කෙරෙහි තියෙන ධනාත්මක ආකල්ප තමන්ගෙන් ගිලිහිලා යනවා. ඒ නිසා තමන් සතුව ඒ ව්‍යාපාරයේ ඒ රැකියාව කෙරෙහි තිබිච්ච චිත්ත ධෛර්ය මෝරාල් එක මොකද වෙන්නේ? පහළ යනවා. මෝරාල් එක පහළ යනවා. ඒ චිත්ත ධෛර්යය අවශ්‍යයි. චිත්ත ධෛර්යය තිබෙනවා නම් තමයි අපිට විභාග සමත් කළ හැක්කේ. චිත්ත ධෛර්යය තිබේ නැත්නම් අපිට තරඟයකින් ජයග්‍රහණය කළ හැක්කේ. ඒ වගේ තමයි චිත්ත ධෛර්යය තිබෙනවා නම් විතරයි අපිට ව්‍යාපාර සාර්ථකත්වය කරා මෙහෙවන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සම්පත් අපත යාම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. සම්පත් අපත යාම වැඩි වෙනවා. ඇයි? දැන් සේව්‍ය සේවක සබඳතා යහපත්නේ. ඒ නිසා සේවකෝ අසතුරින් වැඩ කරන්නේ. සමහර කේන්තියෙන් පුපුරු ගගා වැඩ කරන්නේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම ආයතනයේ සම්පත් වලට හිතාමතා හානි කරනවා. ඒව සොරකම් කරනවා. සොරකම් කරන්න තමන් දන්න අයට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. මෙන්න අසවල් ස්ථානයේ තියෙන. එතනට යන්න ඕන අසවල් දොර විවෘත කරගෙනයි. ඕන පිටිපස්ස දොරනු යන්න පුළුවන්. ෆැක්ට් දෙනවා, තොරතුරු දෙනවා. දීලා ඒ සම්පත් හොරගම් කරන්න උදව් කරනවා. එහෙනම් සම්පත් අපත යාම හිල යනවා. අනික සමස්ත ආයතනයේම සඵලදායීතාව හා කාර්යක්ෂමතාව පහළ යනවා. සමස්ත ආයතනයේම නිෂ්පාදනාංශේ, ගැනුම් අංශේ, ගබඩාංශේ, ගිණුම් මහා විගණනාංශේ, ප්‍රවර්ධනාංශේ, අලෙවිකරණාංශේ හැම අංශයකම සමස්තයක් වශයෙන් සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය කියන්නේ නිවැරදි දේ නිවැරදි ඉටු කරනවා කියන concept එක මොකද එන්නේ? අනිවාර්යයෙන්ම මිය දෙන්න පුළුවන්. මිය දෙන්න පුළුවන්. තව ඉතින් මේක පුදුයෝ දන්නවනේ. පොදු තත්ත්වයන්. ගත්තොත් 6 වෙනි එක තමයි කීර්ති නාමය පිරිහෙනවා. කීර්ති නාමය පිරිහීමට ලක් වේ. ඊළඟට අයහපත් සේව්‍ය සේවක සබඳතානන් තියෙන්නේ ඒව සමාජයේ දැනුවත් වෙනවා. දැන් අන්තර්ජාලය ඔස්සේ ඒක බොහොම ලේසියෙන් වෙනෝනේ. ඒ නිසා සමාජයේ දන්නවා අද කවුද වඩා හොඳ සේව්‍ය සේවක සබඳතා තුලින් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ඒ නිසා මෙවැනි අයහපත් සේව්‍ය සේවක සබඳතානන් තියෙන අවිවාදයෙන්ම මොකද වෙන්නේ? සේවකයන් අලුතෙන් සපයා ගැනීම ආකර්ෂණය අපහසු වෙනවා. එහෙනම් සේවක ආකර්ෂණය පහළයයි. නැත්තම් අපහසු වේගොත් හරි. සේවක ආකර්ෂණය අපහසු වීල වඩා හොඳයි. ගෙන්න ගන්න අමාරු. එන්නේ. හොඳයි එන්නේ. ඊළඟට යහපත් සේව්‍ය සේවක සබඳතා තියෙනවා නම් ගනුදෙනු කරුවොත් කැමති. ගනුදෙනු කරුවන් ආකර්ෂණය කරගන්න ලේසි. දැන් මෙතන ගනුදෙනු කරුවන් ආකර්ෂණය කරගන්න තමයි අපිත් කැමති නෑ සේවක ආරවුල් ඇති තැන එක්ක ගිහිල්ලා වැඩ කරන්න. නැත්තම් ගනුදෙනු කරන්න. එහෙනම්
ගනුදෙනුකරුවන් ආකර්ෂණය අපහසු වේ. ඊළඟට ව්‍යාපාරයේ නිමැවුම් වල ගුණත්වයත් පහළ යනවා. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම අඩු වෙනවා. විකුණුම් ලාභ පහළ යනවා. එහෙනම් නිමැවුම් ගුණත්වය අඩු වී විකුණුම් හා ලාභ පහළයයි. 10 වෙනි එකක් කරමු. ඒ ඇතිනේ. දැන් ගොඩක් ලීත හැපුවා. මේ තව 20ක් 25ක් වුණා ලීත හැකි. තව එකක් මොකද්ද ගන්න? අයහපත් සේව්‍ය සේවක සබත්තා නිසා තව මොනවද ඇති වෙන්නේ? ව්‍යාපාරවල පැවැත්ම ස්ථාවර වෙන්නේ නැහැ. දිගු කාලින වෙන්නේ නැහැ. කෙටි කාලයේ ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන්. ව්‍යාපාර වැහිලා යන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරවල පැවැත්ම කෙටි කාලීන වෙයි. පැහැදිලිනේ? ඔය වගේ අවාසිදායක තත්ත්වයන් උදා වෙනවා. යහපත් සේව්‍ය සේවක සබඳතා හැවත් කාර්මික සම්බන්ධතා නැත්තම්. හොඳයි අපි අද පාඩම් පරිච්ඡේදයෙන් මානව සම්පත් කළමනාකරණේ 11 වන පාඩම ආරම්භ කරමින් වටිනාම සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි කාර්මික සම්බන්ධතා. කාර්මික සම්බන්ධතා කියලා කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගත්තා. නේ ආයතනයක සේව්‍ය සේවක දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය, සහයෝගීතාවය තුළින් ඇතිවන විධිමත් සබඳතා නැත්නම් යහපත් කාර්මික සම්බන්ධතා කියලා කිව්වා. ඒ සම්බන්ධතා ඇති වෙන්නේ අනිවාර්යෙන් ප්‍රධාන දෙපක්ෂයක් අතර කිව්වා. ඒ සේවා යෝජකයින්, සේවාදායකයින් නැත්නම් ව්‍යාපාර අයිතිකරුවන් සහ සේවකයින් හා කළමනාකරුවන් සමග. සේවකයින් හා කළමනාකරුවන් කියන දෙකටම පොදු වචනේ තමයි සේවාදායකයින් කියලා අපි ඉගෙන ගත්තේ. ඒත් එක්කම වඩා හොඳ කාර්මික සම්බන්ධතා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ව්‍යාපාර වාසි ගණනාවක් ලබනවා කියලා කිව්වා. ඒ වගේම කාර්මික සම්බන්ධතා හොඳින් පවත්වාගෙන නැත්නම් අවාසිත ලැබෙනවා කියලා කිව්වා. අපි ඒතර වටිනා පාඩම් පරිච්ඡේදයකින් වටිනා සංකල්පයක් පිළිබඳ හොඳ මතවාදයක් ගොඩනැගුවා. අපි මේ පාඩමේ ඉතුරු සංකල්ප විවරණය ඊළඟ පාඩම් පරිච්ඡේද වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් පරිච්ඡේද පරිශීලනය කරලා මේ සමස්ත පාඩම සම්පූර්ණ පරිපූර්ණ පාඩම බවපත් කරගන්න ඕනේ. කොටස් වශයෙන් මග හැර ගන්න එපා. පැහැදිලිද? හොඳයි අපි එහෙනම් ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.